අද අපි සූදානම් වෙන්නේ සාමාන්‍ය පෙළ විභාගයේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය විෂයේ විභාගය සඳහා වන තවත් ප්‍රශ්නයකට උත්තර ලියන්නේ කොහොමද කියලා දැනගන්න. මේකත් 2019 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයන විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයයි අපි තෝරගන්නේ. දැන් ඊට පෙර යම් අවබෝධයක් ලැබිය යුතුයි. මීට කලින් වීඩියෝ වලත් මම කියලා තියෙනවා දෙවන ප්‍රශ්න පත්‍රයට ලකුණු ලැබෙන ආකාරය. දෙවන ප්‍රශ්න පත්‍රයේ ලකුණු 60ක් ලැබෙනවා. ඒ 60න් දෙවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 7ක් තිබෙනවා. ඒ 7න් පළවෙනි ප්‍රශ්නය අනිවාර්යයි. ඒකට ලකුණු 20යි. ඊළඟට ප්‍රශ්න 6ක් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වෙන ප්‍රශ්න 6න් ප්‍රශ්න 4ක් තෝරාගෙන එකකට ලකුණු 10 බැගින් ලැබෙනවා. එතකොට 40යි 20යි තමයි 60 බවට පත් වෙන්නේ. ඊළඟ විශේෂත්වය තමයි මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තෝරා ගන්නා ප්‍රශ්නවල එක ප්‍රශ්නයකට ලකුණු 10 ලැබෙන්නේ කොටස් 4ක් සඳහා පිළිතුරු ලිව්වහමයි. ඒ කියන්නේ එක ප්‍රශ්නයක කොටස් 4ක් තිබෙනවා. පළවෙනි කොටසට 1යි, දෙවෙනි කොටසට 2යි, තුන්වෙනි කොටසට 3යි, හතරවෙනි කොටසට 4යි. 1යි 2යි 3යි 4යි එකතු කළාම කීයද? 10යි. එහෙම තමයි පිළිතුරු සඳහා ලකුණු ලැබෙන්නේ. ඒක නිසා ඒකත් මතක තබා ගන්න මේ ප්‍රශ්නයට පිළිතුරු ලියන විට. අද අපි සාකච්ඡා කරන්න යන්නේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයනය කියන සාමාන්‍ය පෙළ විෂයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ එක ප්‍රශ්නයක් සහ ඒකට පිළිතුරු ලියන ආකාරය පිළිබඳව. 2019 අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ආපු දෙවන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයයි මම අද තෝරගත්තේ. අපි දන්නවා ප්‍රශ්න පත්‍රය ලැබුණාම අපි ප්‍රශ්න හොඳින් කියවන්න ඕන. ඒක නිසා මේ 6 වෙනි ප්‍රශ්නය මම කියවන්නම්. ඒ ප්‍රශ්නයේ කොටස් 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් sannivedana නිසා මාධ්‍ය අධ්‍යයන දෙවන ප්‍රශ්න පත්‍රයේ සාමාන්‍ය පෙළ විභාගයේ පළමු වන ප්‍රශ්නය හැරෙන්න අනිකුත් ප්‍රශ්නවලට කොටස් 4ක් තිබෙනවා. ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වුණ ප්‍රභා පසුගිය ජනාධිපතිවරණයේදී Tamanගේ කුළුඳුල් ඡන්දය භාවිත කරන ලදී. පළමු කොටස ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සතු ලක්ෂණ දෙකක් නම් කරන්න. දෙවන කොටස ජනාධිපතිවරණයකදී ප්‍රචාරණය සඳහා භාවිත කිරීමට සුදුසු රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද දෙකක් කෙටියෙන් හඳුන්වන්න. තුන්වෙනි කොටස මැතිවරණ වේදිකාවක අපේක්ෂකයෙකු සිදු කරන කතාවක් ආවරණය කිරීමේදී අංකිත හෙවත් ඩිජිටල් ඡායාරූපකරණය වඩා උචිතය. එයට හේතු තුනක් විස්තර කරන්න. හතරවන කොටස මැතිවරණ කණ්ඩායම් රැස්වීම් වලදී භාවිත කිරීමට සුදුසු ප්‍රක්ෂේපණීය නොවන උපකරණ 4ක යෝග්‍යතාවය පැහැදිලි කරන්න. දැන් අපි 2019 අවුරුද්දේ sannivedana සහ මාධ්‍ය අධ්‍යයන සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නයට පිළිතුරු කෙසේද කියලා සොයා බලමු. මම නැවත ප්‍රශ්නය කියවනවා. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන ප්‍රභා පසුගිය ජනාධිපතිවරණයේදී Tamanගේ කුළුඳුල් ඡන්දය භාවිත කරන ලදී. එතකොට ඒකෙන් පැහැදිලි වෙන්නේ ලංකාවේ පුරවැසියෙක් ඉන්නවා. එයාගේ නම ප්‍රභා පසුගිය ජනාධිපතිවරණයේ තිබුණ පළමුවෙන්ම ඡන්දය භාවිත කරන අවස්ථාව එයාට උදා වුණා. එයා ඡන්දය භාවිත කළා. මේ ප්‍රශ්නේ පළවෙනි කොටස මෙහෙමයි අහන්නේ. ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු සතු ලක්ෂණ දෙකක් නම් කරන්න. බලන්න. පුරවැසියෙක් නම් රටක ජීවත් වෙන්න ඕනේ. එතකොට නිශ්චිත දේශ සීමාවක් තුළ ජීවත් වීම කියන්නේ එක ලක්ෂණයක්. ඡන්ද ක්‍රමයක් පවතින මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වෙනවනේ. එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත් වෙන්නත් ඕනේ. ඊළඟට ඡන්දය අපේ අයිතියක්නේ. එහෙනම් ඒ ඡන්දයේ අයිතිය අපි භාවිත කරන්නත් ඕනේ. අපි රජයේ අනපනත් වලට අනුකූලව ක්‍රියාත්මක වන නිසා, රජයේ සේවා අපි ලබා ගන්න නිසා අපි බදු ගෙවන්නත් ඕනේ. ඒ වගේම අපි ශ්‍රී ලංකාවේ නීති රීති වලට යටත් වෙන නිසා අපි නීතිගරුක වෙන්නත් ඕනේ. ඒ වගේම අපි සමාජයත් එක්ක හොඳින් ගනුදෙනුවක් කරමින් ජීවත් වෙන්න ඕන නිසා සමාජ සුබ සාධනයට කටයුතු කරන්න ඕනේ. රටට එරෙහිව කටයුතු කරන්න බෑනේ. ඒක නිසා දේශාභිමානීව කටයුතු කරන්න ඕනේ. ඒ වගේම බහු ආගමික, බහු ජාතික, බහු මතධාරී ගොඩක් මේ රටේ ඉන්නවා. එහෙමනම් අපි සියලු ආගම් වලට, සියලු ජාතීන්ට ගරු කරන්න ඕනේ. ඒ වගේම අපි වෘත්තියක නිරත වෙනකොට නීති විරෝධී වෘත්තියක නිරත වෙන්න බෑනේ. සමාජ විරෝධී වෘත්තීන් වල නිරත වෙන්න බෑනේ. එහෙනම් යහපත් ලෙස වෘත්තියක නියැලෙන්න ඕනේ. ඒ වගේම ආචාරශීලී, ගුණගරුක වීම, පවුල තුලත් යහපත් ජීවත් වීම, මේවා තමයි පුරවැසියෙකු සතු ලක්ෂණ විදිහට අපිට කියන්න පුළුවන්. මේ ආදී වශයෙන් ඕනෑම ලක්ෂණ දෙකක් තෝරගෙන ලියන්න පුළුවන්. අපි දැන් ප්‍රශ්නේ දෙවන කොටස බලමු.
ජනාධිපතිවරණයකදී ප්‍රචාරණය සඳහා භාවිත කිරීමට සුදුසු රූපවාහිනී වැඩසටහන් ප්‍රභේද දෙකක් කෙටියෙන් හඳුන්වන්න. ප්‍රභේද ගොඩක් තියෙනවා. අපි දන්නවා ජනාධිපතිවරණයක් වගේ මැතිවරණයකදී රූපවාහිනී වැඩසටහනක් සඳහා එක්කෝ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් කියන කොටසේ වැඩසටහනක් තෝරගන්න පුළුවන්. නැත්නම් වාර්තා වැඩසටහන් ඩොකියුමන්ටරි කියලා කියන්නේ. එහෙම දෙයක් තෝරගන්න පුළුවන්. එහෙම නැත්නම් සංවාද හා සාකච්ඡා වැඩසටහන්. දේශපාලනඥයෙක් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. දේශපාලනඥයෝ කීප දෙනෙක් එක්ක සංවාදයක් කරන්න පුළුවන්. එක්කෙනෙක් එක්ක සංවාදයක් කරන්නත් පුළුවන්. ඊළඟට ඔන්න සජීවී වැඩසටහනක්. ලයිව් සජීවී වැඩසටහනක් කරන්නත් පුළුවන්. ඒත් එක්කම විවාද වැඩසටහනක්. සාමාන්‍ය සංවාදයක් නෙමෙයි විවාදයට තුඩු දෙන මාතෘකාවක් කරන් ඒ අපේක්ෂකයා හෝ ඔවුන්ගේ නියෝජිතයන් අතර විවාදයක් පවත්වන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට වැඩසටහන් තෝරගන්න පුළුවන්. දැන් ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් ජනප්‍රිය වැඩසටහන්. ඒ කියන්නේ ශනිකව ග්‍රාහකයාට තොරතුරු ලබා දෙනවා අහගෙන ඉන්න බලාගෙන ඉන්න අයට. ඒ වගේම ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහනක විවිධ කොටස් තියෙනවා. ප්‍රවෘත්ති සාමාන්‍යයෙන් සජීවීව ඉදිරිපත් කරන්නේ. ඒකම අවශ්‍ය දර්ශන පමණයි අපි කලින් සංස්කරණය කළා තියාගන්නේ. ඒ වගේම මේ ප්‍රවෘත්ති ඇතුලේ පුංචි පුංචි සම්මුඛ සාකච්ඡා, ගවේෂණාත්මක ප්‍රවෘත්ති කොටස්, ඒත් එක්කම විවිධ අයගේ අදහස් විවේචන, විශ්ලේෂණත් ඇතුළත් වෙනවා. ඒ නිසා ඒක හොඳ වැඩසටහනක් මේ වගේ ජනාධිපතිවරණයකදී යම්කිසි ප්‍රචාරණ කටයුත්තක් සඳහා භාවිත කරන්න. ඒ වගේම කෙනෙකුට පුළුවන් වාර්තා වැඩසටහනක් හදන්න. නැත්නම් රූපවාහිනී ආයතනයකටත් පුළුවන්. ඒකේ විශේෂත්වය තමයි ඒකේ තොරතුරු ගොඩක් තියෙනවා. ඒ වගේම මේකේ සෞන්දර්යාත්මක නිර්මාණශීලීව ඉදිරිපත් වෙනවා. දැන් සිනමා කෘතියක්, ටෙලි නාට්‍යයක් වගේ ඒ වගේ ශෛලියකින් ඉදිරිපත් කරන්නත් පුළුවන්. අනික පසුබිම් කතනයක් යොදා ගන්න පුළුවන්. හදිස්සියකුත් නැහැ. වෙලාවක් අරන් කරන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡාවක් එක ඇතුළට දාන්න පුළුවන්. නාට්‍යමය ජවනිකාවක් දාන්න පුළුවන්. මොන හරි සෞන්දර්යාත්මක ප්‍රවේශයක් ඒ ආකාරයෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට කාලීන වැඩසටහන්, දේශපාලන වැඩසටහන්, චරිතයක් පිළිබඳ චරිතාපදාන වගේ දේවල් මේ වාර්තා වැඩසටහන් තුලින් ඉදිරිපත් කරන්න පුළුවන්. අනික ප්‍රවෘත්ති වලට වඩා වැඩි කාලයක් මේකට ගන්නත් පුළුවන්. කලබලකාරී ස්වරූපයක් නැතුව අපිට යම්කිසි සංයමයකින් මේක ඉදිරිපත් කරන්නත් පුළුවන්. සංවාද හා සාකච්ඡා වැඩසටහනුත් මම කිව්වනේ ගන්න පුළුවන් කියලා. එතකොට සාකච්ඡාවක් කියන්නේ කිසියම් කෙනෙක් එක්ක යම්කිසි මාතෘකාවක් ඔස්සේ සාකච්ඡා කරන්න පුළුවන්. පුද්ගලයන් කිහිප දෙනෙකුත් සාකච්ඡාවට එක්ව වෙන්න පුළුවන්. එතෙන්දී යම්කිසි සංවාදයක් ඇති වෙනවා. සංවාදයක් විදිහ යනවා නම් ඒකේ ටිකක් ඊට එහාට යනවා. ඒ කියන්නේ අදාළ කරුණු ඔස්සේ යම්කිසි දෙපාර්ශවයක් හෝ කීප පාර්ශවයක් කරුණු ඉදිරිපත් කරනවා. මෙහෙවන්නේ මේකට ඉන්න ඕනේ නිවේදකයෙක් කවුරු හරි මෙහෙවන කෙනෙක් ගැටළු निराකරණයට ඒ වගේම විවිධ තර්ක මත බිඳින්න තහවුරු කරන්න ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන් මේකෙදි. ඊළඟ සජීවී වැඩසටහනක් කරනවා. ජනාධිපතිවරණය වගේ වැඩකදී සජීවී වැඩසටහනක් කරන්න පුළුවන්. මොකක් හරි සිද්ධියක් සිද්ධ වෙනවා. නැත්නම් මොකක් හරි රැස්වීමක් තියෙනවා. මේ මොහොතේ මේක ඉදිරිපත් කරනවා. උදාහරණයක් විදිහට දේශපාලන රැස්වීමක්, දේශපාලනඥයින් සහභාගී වන විවිධ උත්සව අවස්ථා ශනිකව ඒ වෙලාවෙම ප්‍රේක්ෂකයාට සජීවීව ඉදිරිපත් කරන්න පුළුවන්. ඉදිරිපත් කරන්නෙකු සහිතව. ඒ වගේම විවාද වැඩසටහන්. අර සංවාද කියලා කලින් කිව්වා. ඉතින් ඒක තව ටිකක් එහාට ගිහිල්ලා තමයි විවාද කියලා කියන්නේ. එතකොට මොන හරි මාතෘකාවක් ගන්නවා, තේමාවක් ගන්නවා, තර්කානුකූලව කරුණු ඉදිරිපත් කළා. ඒ අදාළ දෙපාර්ශ්වයේ හෝ පාර්ශ්ව කිහිපය නිශ්චිත කාලයක් දීලා, නිශ්චිත අවස්ථාවක් දීලා පොදු විවාදයක් කරනවා. මෙහෙම ආකාර ගණනාවක් තියෙනවා. දැන් මම කිව්ව ආකාර තමයි ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහනක් කරන්න පුළුවන්, වාර්තා වැඩසටහනක් කරන්න පුළුවන්, සංවාද හා සාකච්ඡා වැඩසටහනක් කරන්න පුළුවන්, සජීවී වැඩසටහනක් කරන්න පුළුවන්, විවාද වැඩසටහනක් කරන්න පුළුවන්. උත්තරේ විදිහට මේ අවස්ථාවලින් දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. ඊළඟට මේ ප්‍රශ්නේ තුන්වන කොටස තමයි මැතිවරණ වේදිකාවක අපේක්ෂකයෙකු සිදු කරන කතාවක් ආවරණය කිරීමේදී අංකිත හෙවත් ඩිජිටල් ඡායාරූපකරණය වඩා උචිතය. එයට හේතු තුනක් විස්තර කරන්න. ඒ කියන්නේ හේතු තුනක් සඳහන් කරලා ඒක ඇයි එහෙම වෙන්නේ කියලා ඒක විස්තර කරන්න කෙටියෙන්. දැන් ඩිජිටල් කිව්වම අපි හැමෝම දන්නවා. දැන් මේ ඩිජිටල් ක්‍රමයේදී ඉහළ ආලෝක සංවේදීතාවයක් දක්වන හින්දා අඩු ආලෝක තත්වයකදී උනත් ඡායාරූප ගැනීමට හැකියාවක් මේ ඩිජිටල් කැමරා වලට තියෙනවා. අනික් කාරණේ තමයි මූලික වශයෙන් උපකරණ මිලදී ගැනීමට වැඩි මුදලක් වැය කිරීමට සිදුවනවා වුණාට අර අපි ෆිල්ම් රෝල් කියලා කියන්නේ ඒ වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහෙනි. අනික අනවශ්‍ය ඡායාරූප ඒ වෙලාවෙම මකලා දාන්න පුළුවන්. ඒක නිසා භාවිතයේදී ලේසි ලාභදායි. අනික ඒ ගත්ත ඡායාරූපේ ඒ වෙලාවෙම නරඹන්න පුළුවන්. එහෙනම් ඒක හොඳ එකක් නෙමෙයි නම් තව එකක් ගන්න පුළුවන්. තව එකක් තමයි අර රසායනික ඡායාරූපකරණයේදී රසායනාගාරයක් තුල ඡායාරූපය එළියට දාන ක්‍රමයේදී යම්කිසි ක්‍රියාවලියක් තියෙනවනේ. පැසුරුම් කරණය කියලා කියනවා. මේ process එක මෙතනදී නෑ. ඒ නිසා ශනිකව ඉහළ කාර්යක්ෂමතාවයකින් මේක අදාළ මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්න පුළුවන්. අනික අනවශ්‍ය ඡායාරූප මකා දමන්න පුළුවන් හින්දා මතක කාඩ් පත නැත්නම් අපි කියන මෙමරි කාඩ් එක කියලා. ඒකේ ධාරිතාව පළදායි අයුරින් යොදා ගන්න පුළුවන්. පිරෙන්නේ නෑ. අපිට අනවශ්‍ය දේවල් මකලා දාන්න පුළුවන්. අනික පහසුවෙන් පරිගණකයට සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි වෙනත් ඒ જાතියේ උපකරණයක් තිබෙනවා නම් සම්බන්ධ කරන්න පුළුවන්. ඒ නිසා එතනම සංස්කරණය කරන්නත් පුළුවන්. මේ ආකාරයේ පහසුකම් තියෙනවා. අනික ඊමේල් එකෙන්
අපි ඉන්ටර්නෙට් එකෙන්, ෆෝන් එකෙන්, ඒ කියන්නේ විද්‍යුත් ඇපෑල, අන්තර්ජාලය, ජංගම දුරකථන මේ වගේ ඕනෑම උපකරණයක් යොදාගෙන පහසුවෙන් sannivedana ජාලයට, පහසුවෙන් අදාළ මාධ්‍ය ආයතනයට යොමු කරන්න පුළුවන්. නැත්නම් සමාජ මාධ්‍ය වෙත මුදා හරින්න පුළුවන්. අනික අංකිත දත්ත ගොනු වශයෙන් ගබඩා කරනවානේ. ෆයිල් විදිහට තියෙනවානේ. කාලාන්තරයක් වුණත් මේක අපිට තියාගන්න පුළුවන්. මොකද මේක print කරපු, මුද්‍රණය කරපු දෙයක් විදිහට නෙමෙයි තියාගන්නේ. අංකිත දත්ත ගොනුවක් විදිහට. ඒක නිසා ගුණාත්මක භාවය ආරක්ෂා වෙනවා. කාලාන්තරයක් තියාගන්න පුළුවන්. අනික වැඩි දියුණු කළ උපාංග සහිත හින්දා ආධුනිකයෙකුට උනත් පහසුවෙන්ම මෙහෙවන්න පුළුවන්. ඩිජිටල් කැමරාවක් මෙහෙවන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඉගෙන ගන්න ලොකු දේවල් එතන නැහැ. ඊළඟට පරිගණකයේ ජංගම දුරකථන වගේ උපකරණ වලට පවා එකතු කරලා තියෙනවා මේ වගේ කැමරා ඩිජිටල්. ඒක නිසා ජීවිතේ බොහෝ sannivedana අවස්ථාවල පහසුවෙන් භාවිත කරන්න පුළුවන්. ඡන්දයකදී විතරක් නෙමෙයි පෞද්ගලික කාරණයකදී උනත් භාවිත කරන්න පුළුවන් ලේසියෙන්. අවශ්‍ය තරම් ඡායාරූප ගන්න පුළුවන්. දැන් මම කාරණා ගොඩක් කිව්වා. මේ කාරණා වලින් ඔයගලන්ට ලියන්න තියෙන්නේ මොන හරි කාරණා තුනක් අරන් ඒක යම්කිසි ආකාරයකට කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නයි තියෙන්නේ. ඊළඟට අපි බලමු හතරවන කොටස. මැතිවරණ කණ්ඩායම් රැස්වීම් වලදී භාවිත කිරීමට සුදුසු ප්‍රක්ෂේපණීය නොවන උපකරණ හතරක යෝග්‍යතාවය පැහැදිලි කරන්න. ප්‍රක්ෂේපණීය නොවන කියලා කියන්නේ අඩු වියදම් සහිත ප්‍රක්ෂේපණීය කියන ප්‍රොජෙක්ෂන් නේ. ඒතර ප්‍රොජෙක්ටර් වගේ දේවල් යොදා ගන්න නැතුව අඩුවෙන් වියදම් සහිතව පහසුවෙන් යොදා ගන්න පුළුවන් දේවල් වලට තමයි ප්‍රක්ෂේපණීය නොවන කියන්නේ. දැන් අපිට පුළුවන් කළු ලෑල්ල, සුදු ලෑල්ල, කොළ ලෑල්ල අපි ඉගෙනගෙන තියෙනවා. හැමෝටම දැర్శණය වෙන ආකාරයට මේ ඡන්ද රැස්වීම් වලදී ස්ථානගත කරලා තියන්නේ. මෙතනදී සුහදශීලී ආමන්ත්‍රණේ, න්‍යාය පත්‍රය, පක්ෂ ලකුණු, අපේක්ෂක අංක මේවා ප්‍රදර්ශනය කරන්න පුළුවන් ඒ ලෑලි තුල. එහෙම නැත්නම් ඒ බෝඩ් තුල. ඡන්දේ පාවිච්චි කරන්න පුළුවන් ආකාරය ආදර්ශයක් ලෙස මේක පෙන්වන්න පුළුවන්. කුඩා රැස්වීම් පැවැත්වෙන තැන්වල විවිධ ප්‍රමාණයෙන් සකස් කරලා තියෙන සුදු සහ කොළ ලෑලි ජනප්‍රිය ලෙස භාවිතා කරනවා. ඔයගොල්ලෝ දැකලා තියෙනවා. තව තියෙනවා අර පිටු පෙරළණය කියලා අපි සිංහලෙන් කියන ක්ලිප් chart එකට මැතිවරණ කටයුතු පිළිබඳ දැනුවත් කිරීමට අවශ්‍ය කරුණු කලින් සකස් කරලා ඒ ක්ලිප් chart එකේ පෙන්වන්න පුළුවන්. අදාළ දේ ඒ මොහොතෙන් පිටුවෙන් පිටුව ලියලා පෙන්වන්න පුළුවන්. තාක්ෂණික දැනුමකින් තොරවත් භාවිතා කරන්න පුළුවන්. අවම පිරිවැයක් යන්නේ. ප්‍රාදේශීය මට්ටමේ මැතිවරණ රැලි සංවිධානය කරන අවස්ථාවලදී මේ වගේ උපකරණයක් ගොඩාක් ඵලදායී වෙනවා. තව එකක් තමයි පත්‍රිකා ලෑල්ල දැන්වීම් පුවරුව. ඒ කියන්නේ පත්‍රිකා ලෑල්ල කියන්නේ දැන්වීම් පුවරුව. කලින් සකස් කරන ලද අර පත්‍රිකා පෝස්ටර් මේව ප්‍රදර්ශනය කරන්න පුළුවන්. සාකච්ඡා කරන්න පුළුවන්. වැදගත් ඡායාරූප ඡන්ද ලකුණු ආදී ප්‍රදර්ශනය කරන්න පුළුවන්. මැතිවරණ නීති රීති ප්‍රතිපත්ති ප්‍රදර්ශනය කරන්න පුළුවන්. එහෙනම් ඒකත් වැදගත් ප්‍රක්ෂේපණීය නොවන උපකරණයක්. අනිත් එක්ක කාන්දම් ලෑල්ල නැත්නම් චුම්බක පුවරුව. මැතිවරණට අදාළ පත්‍රිකා ඡන්ද ලකුණු නාම ලේඛන නීති රීති වෙනත් තොරතුරු අපේක්ෂක වෙන තොරතුරු මේ කාන්දම් පුවරුවේ අවශ්‍ය පරිදි රටාවලට රැඳවීමේ හැකියාවක් තියෙනවා. ඒක නිසා ඔයගලන්ට පුළුවන් මේ අන්තිම කොටස වෙන්නේ මැතිවරණ රැස්වීම් වලදී භාවිත කරන සුදුසු ප්‍රක්ෂේපණීය නොවන උපකරණ හතරක් කියන්නේ කියලායි. ඉතින් අපි දැන් මෙතනදී ඒ කාරණා ටිකක් කිව්වා. මේවා පැහැදිලි ලෙස ලියා දක්වන්න තමයි තියෙන්නේ. අපි දැන් අද දැනගත්තා නැත්නම් ඉගෙන ගත්තා කොහොමද දෙවන ප්‍රශ්න පත්‍රයේ sannivedanaye සහ මාධ්‍යද්දිනේ විෂයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා ප්‍රශ්නයකට පිළිතුරු සපයන්නේ කියලා. 2019 දෙවන ප්‍රශ්න පත්‍රයේ 6 වෙනි ප්‍රශ්නෙටයි අපි අද පිළිතුරු දුන්නේ. මේකත් සාමාන්‍ය පෙළ විභාගයට යන ඔයාලට ගොඩක් උදව්වක් වෙයි කියලා මම විශ්වාස කරනවා.